සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනේ අද උඳුවප්පුන් පොහොදා මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නම් කෙනට අවසරයි හසලක සීලවිමන ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ ධර්ම ලබනවා මීරිගම කොස්සැටදෙණියේ පදිංචි AR චන්ද්‍රා පත්මිනී සහ ඥානසේන පළටුව යන දෙපළ විසින්. සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා මීරිගම කොස්සැටදෙණියේ විසූ පරලෝසැපත් GR අබිලින් නෝනා මෑණියන් AR විලියම් අපුහාමි පියාණන් GR මේරි නෝනා ලොකු අම්මා තිස්ස මහරාම දෙබරවැව විසූ පරලෝසැපත් GH නෝනා හමි මෑණියන් ඇන්ඩ්‍රූ පාලටුව පියාණන් ඉන්ද්‍රරත්න ඥාති පුතුණුවන්ටත් කඳාන රිඩව්වල විසූ BK ස්ටැන්ලි රොඩ්රිගෝ මහතා ඇතුළු පින් ලබා ගැනීමේ හැකියාව ඇති සංසාරගත සියලු ඥාති සමූහයාට ඊටමත් ඉක්මන් භවයක මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවත් ගෞරවනීය දේශකයන් වහන්සේ වන පූජ්‍යපාද නම් කෙනට අවසරයි හසලක සීලවිමන ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහගත ප්‍රතිපදාවකින් මාර්ගඵල නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම පින් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවත් දහම් අසනු කැමැති සදහැවතුන් වෙනුවෙන් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීමෙලා දිදුල නාලිකාව ආරම්භ කළ දිදුල මදුජාලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම් කියනට අවසරයි මාලිකාවිල අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු ලක්දිව තුල සියලුම බෞද්ධ නාලිකා ආරම්භ කළ පූජනීය මහා සංඝරුවන්ට නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවත් එදා සිට මේ දක්වා රට ජාතිය ආගම රැක ගැනීමට කැප වී සේවය කළ සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාවත් දායකත්වයේ දරූ දෙපළ ඇතුළු ජයන් චතුරිකා දමිත අයේෂා බාසුර සහ මధుරිකා යන දූදරුවන්ටත් විනුදි විනුල තෙදස් ඉසිලි සහ වෙනුක යන මොනුබුරු මිනිබිරියන්ටත් චන්ද්‍රා පාලටුව සහෝදරයාටත් ඊටමත් ඉක්මන් භවයකදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිස මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවත් සියලු ලෝකවාසීන් සියලුම වසංගත රෝගවලින් ආරක්ෂා වේවා යන ප්‍රාර්ථනාවත් දිදුල කාර්ය මණ්ඩලයටත් ධර්මදේශනාවට සවන් දෙන පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සෝදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි සුපින්නතුන් අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ ධර්ම ලබන්නේ. එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මීරිගම කොස්සැටදෙණියේ පදිංචි AR චන්ද්‍රා පද්මිනී මහත්මිය සහ ඥානසේන මහත්මයා ඇතුළු පින්වත් පිරිස මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනවා.
ධර්මදේශනාව අවසානයේ ඒ ඇත්තන්ට අනුමෝදනා කරනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ දේශනාව හැම වෙලාවකම අපිව උනන්දු කරවන්නේ පුද්ගල సంతානය නිවා ගන්නා හැටියටයි. ඒ කියන්නේ අභ්‍යන්තරේ නිවා ගන්න තැනක තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාව නවත්තන්නේ. ශ්‍රාවකයාව පොළඹවන්නේ. ඒතර අභ්‍යන්තර නිවීම කියන එක තම තමා විසින් සාක්ෂාත් කරගන්න අවශ්‍ය දෙයක්. ඒක කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දහම් දැනුම ඔළුව අත ගගා කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ධර්මී ඉගෙන ගන්න, මෙයයි ධර්මී, මෙයයි අධර්මී කියලා අපිට කියලා දෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, මේ ලෝකේ තමා තුළ ඇතිවෙන නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒක තම තමාගේ කුසලතාවයේ අනුව කරගන්න ඕන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ නිසා නිවීමට කැමැති ශ්‍රාවකෙක් පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි නිවීමේ පිළිවෙතට, නිවීමේ ප්‍රතිපදාවට බැස ගන්න එක. ඒක නියෝජනයේ තුල ඉතා වැදගත් දෙයක් තියෙනවා. මූලික වශයෙන් ආර්ය වූ සංවරයක් හදා ගන්නවා. ඒකම තමයි අපි ආර්යකාන්ත සීලය කියලා කතා කරන්නේ. සීලයකින් තොරව සමාධියක් උපදව ගන්න බෑ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා. අන්න එහෙමයි ධර්මයේ කියන්නේ. සීලය මත පිහිටා යම් කෙනෙක් සමාධිය දියුණු කරනවා නම් ඒ සමාධියයි මහත්ඵල මහානිසංස වෙන්නේ. සමාධි පරිභාවිතෝ චිත්තං. සමාධිය තුල පිහිටා දියුණු කරන හිත තුල තමයි ආශ්‍රව දුරු වෙන්නේ. මොනවද ආශ්‍රව? කාමාසවා, භවආසවා, අවිජ්ජාසවා. එතන කාමාශ්‍රව දුරු වෙනවා. භවආශ්‍රව දුරු වෙනවා. අවිජ්ජාශ්‍රව දුරු වෙනවා. එතන මේ ආශ්‍රව දුරු කරගන්න වැඩපිළිවෙල ක්‍රමානුකූලව තමන් විසින් ගොඩනගා ගන්න ඕන එකක්. ඒකට මූලික වශයෙන් ආර්ය වූ සංවරයක් පුද්ගලයෙකුට අවශ්‍යයි. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ අත්දැකීම් පරාසය තුල එයා අත්දකින ලෝකයේ තුල මුසපත් වීමක් දකින්න ලැබෙනවා. අත්දකින ලෝකයේ කෙරෙහි එයා තුල චන්දරාගයක් පවත්වන ගතියක් තියෙනවා. ඒ චන්දරාගය දුරු කරගෙන සදාකාලිකවම නිවීම පිණිස මේ මොහොත තුල ඒ පුද්ගලයා තුල සූදානමක් තියෙන්න ඕන. ඒ බඳු සූදානමක් නැති ශ්‍රාවකයෙකුට නිර්වාණගාමී ප්‍රතිපදාව කරා පැමිණෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. ඒ ආර්ය වූ සංවරයත් එක්කම ඒ පුද්ගලයා තුළ ඇත්තටම ආර්ය වූ සංවරයේ ප්‍රධාන නියෝජනයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කායගත සතිය කියන එක හැදෙන්න ඕන. අනිත් එක තමයි ප්‍රමාණ නොකළ හැකි චේතනාවක් තියෙන්න ඕන. එතකොට තමයි යාට මේ ලෝකයේ දිහා හේතුඵල වශයෙන් බලන හිතක් පහළ වෙන්නේ. එතකොටයි යාට මේ ලෝකයේ දිහා හේතුඵල වශයෙන් බලන්න හිතෙන්නේ. එහෙම නැත්නම් යාට මේ මොහොතේ ක්ෂණිකව අත්දකින්න අත්දැකීමට ප්‍රතිචාර දක්වන්න යනවා. බැන්නොත් බනින්න හිතෙනවා. ගැහුවොත් ගහන්න හිතෙනවා. දැක්කහම මගේ කරගන්න හිතෙනවා. gedara ගෙනියන්න හිතෙනවා. ඔය වගේ ඒ මොහොතේ අත්දකින්න ක්ෂණිකව අත්දකින්න අත්දැකීමට එතනදීම ප්‍රතිචාර දක්වන ගතිය පින්වත්නි මූලික බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. අපට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හේතුඵල සහිතව ලෝකයේ විමසන්න කියලයි. එතකොට හේතුඵල සහිතව පින්වත්නි ලෝකයේ විමර්ශනය කරනකොට අපට තේරෙන දෙයක් තමයි, අපට පේන දෙයක් තමයි මේ ලෝකයේ තුල අපිට ඇහැට පේන සීමාවට වඩා ගැඹුරු කාරණයක් තියෙනවා. ඒ ගැඹුරු කාරණය සාංශාරිකවද අන්තර් සම්බන්ධයක් පවතිනවා කියලා තමන්ගේම හිතට තමන්ටම පේන්න පටන් ගන්නවා. තමන්ටම දැක ගන්න පුළුවන්. ඒ දැක්ම උදෙසා අපි ක්‍රමානුකූලව සූදානම් විය යුතුයි.
දැන් බුද්ධ දේශනාවෙන් බලනකොට අපට තේරෙන දෙයක් අපට පැහැදිලි වන දෙයක් තමයි පින්වත්නි උන්වහන්සේ අපට දේශනා කරනවා තමාව පරිස්සම් කරගන්න ශ්‍රාවකයා මූලික වශයෙන් තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන මොනවද කියලා විමසන්න ඕන. මොකද ಭಾರತයේ මිනිසුන්ට තිබුණා ඒගොල්ලෝ ගොඩාක් දෙනෙක් නිවුනේ එකයි තමන් මොනවද කරන්න ඕන කියලා ඒගොල්ලෝ විමසන්න පටන් ගත්තා. මම මොනවද කරන්න ඕන කියලා ඒගොල්ලෝ විමසන්න පටන් ගත්තා. මගෙන් මොනවද කෙරෙන්න ඕන කියලා ඒගොල්ලෝ විමසුවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු ගොඩක් දෙනෙක් එහෙමයි. උන්වහන්සේ කියන ටික අහගෙන ඒකට සාදු කියලා ඒගොල්ලෝ ගෙදර ගියේ නෑ. ඒගොල්ලෝ ඇහුවා හොඳයි. ඔබ වහන්සේ කියන தત્ත්වය මම ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ස්වාමිනී මම මොනවද කරන්න ඕන? මගෙන් මොනවද කෙරෙන්න ඕන? ඒකට ඊටාම කදිම නිදර්ශනීය තමයි බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න විශාල මානසික ව්‍යාධියකින් ආපු විශාල මානසික අවුලකින් ආපු මනස අවුල් කරගෙන මහා බරපතල කැළඹීමක් සහිතව ආපු කිසා ගෝතමී වගේ කාන්තාවකට කිසා ගෝතමී වගේ කාන්තාවක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඇත්තටම ඇයි ඉන්නේ මේ බණ අහන්න බලාගෙන නෙමෙයි. ඇයි ඉන්නේ තමන්ගේ දරුවව සුවපත් කරගන්න කියලා හිතාගෙන. ඒතකොට තමන්ගේ දරුවා මැරිලා ඉන්න බව ඇය පිළිගන්න ලෑස්ති පිට හිටියේ නෑ. මැරිච්ච දරුවා නොමල කෙනෙක් මගේ දරුවා හොඳ කරගන්න පුළුවන් කියලා ඇය බරපතල මානසික ව්‍යාධියකින් ආවේ. ඒතකොට ඇය හිතුවා මේ විවිධ වෛද්‍යවරු ළඟ බෙහෙත් නැති වුණාට මේ බුදුරජාණන් වහන්සේ ළඟ මොකක් හරි බෙහෙතක් තියෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ ආධ්‍යාත්මික මුනිවරයෙක් එක පැත්තකින්. කයට විතරක් බෙහෙත් කරන කෙනෙක් නෙමෙයි. මානසිකවත් ප්‍රතිකාර දාන්න කෙනෙක් කියලා හිතාගෙනයි එයා බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. ඒතර ඒ විදියට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එයා උන්වහන්සේ සමග කතා කරලා උන්වහන්සේගෙන් විමසන්නේ ඔබ වහන්සේට පුළුවන්ද මගේ දරුවව හොඳ කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පුළුවන් කියලා. එතකොට ඇය කියනවා හොඳයි ඔබ වහන්සේ මගේ දරුවව හොඳ කරනවා නම් ඔබ වහන්සේට මගේ දරුවව හොඳ කරන්න පුළුවන් නම් ස්වාමීනි මම මොනවද කරන්න ඕන? මම මොනවද කරන්න ඕන? එතකොට උනා දැන් බලන්න එයා කැමති එයාගිනුත් යම් නියෝජනයක් කරන්න. ඔබ වහන්සේ සුවපත් කරනවා වෙනුවට මම මොනවද කරන්නේ? එතකොට අන්න ඒ වගේ දැන් මේ ධර්මයේ කියනකොට හරි ඔය ධර්මයේ තුලින් නිවෙනවා නම් මම මොකක්ද කරන්න ඕන කියලා අපෙන් ගොඩක් දෙනෙක් අහන්නේ. ඒගොල්ලෝ අපි කියන කතාව අහනවා සාදු කියනවා. ඒගොල්ලෝ හැරිලා ගිහින් සුපුරුදු ජීවිතයට හැමදාමත් වගේ ගොඩ නැගෙනවා. එතකොට දැන් පොයේ දවසට එනවා වාඩි වෙනවා සිල් සමාදන් වෙනවා සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවනවා. ඊට පස්සේ ඒ ඉන්න අයත් එක්ක කතා බහ කරනවා. ඒ විදිහටම ජීවිතේ ගෙවලා ඊට පස්සේ එයා ගෙදර යනවා. දැන් අවබෝධය කරා යන කෙනෙකුට ඇයි පොයේ දවස පාවිච්චි කරන්න බැරි? මං කියන්නේ ගෙදර ඉන්න නැතුව පන්සලට එන එක වඩාත් හොඳයි. මොකද ගෙදර ඉන්නකොට නොයේක් සංකාර ධර්මයන්ගෙන් තවදුරටත් හිත දූෂණය වෙන එකයි වෙන්නේ. නමුත් ඒක හොඳයි තමයි. දැන් මොකද සමහර අය හිතාගෙන ඉන්නවා මේ පොයේ දවස කියන්නේ මකුළු දැල් කඩන්න හම්බෙච්ච දවසක්. ගෙදර මේ වළම්පිඟන් හොද ගන්න හම්බෙච්ච අවස්ථාවක්. ගෙදර රෙදි හොදන්න හම්බෙච්ච අවස්ථාවක් විදියට. ඇත්තටම ඒ වගේ හිතන්නේ නැතුව ඒක ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැපකිරීම පිළිබඳව අපි ප්‍රශංසා කළ යුතුයි ඒ අයට. ඒකට අපි හිස නමා ගරු කළ යුතුයි. දැන් ඒ විදියට මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න කැමති මිනිස්සෙක් පන්සලට ඇවිල්ලා පෙහෙවස් සමාදන් වෙලා ඒ දවස තුල Tamanට ජීවිතාවබෝධයට යමක් එකතු කරගෙන යන්න බැරි වුණොත් මං කියන්නේ යා හරි අසාර්ථකයි කියලායි. සංස්කාරවල හැඩතලයේ හරි ඉගෙනගෙන යන්න උත්සාහ කරන්න. සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න නෙමෙයි. gedara ඉන්නකොට ගලන සංස්කාර මෙතන ගලන්නේ නෑ නේද?
gedara ඉන්නකොට ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා අත්දකින අත්දැකීම් ලෝකයේ තුල දැන් මෙතන මට ඒබඳු සංකාර ධර්මයන් ගලන්නේ නැහැ නේද? සංකාර ධර්මයන් ගලන්නේ නැති තැනක බොහොම සැපයක් සනීපයක් තියනව නේද? අර gedara ඉන්නකොට තියෙන විඩාබර ගතිය මේ පන්සලට ආවහම බෝගහ යටදී නෑ නේද? එහෙමනම් මේකට හේතුව තමයි හිත පැත්තට නොඑක් ආකාරي සංකාර ධර්මයන් ගලාගෙන ඉන්නේ නැතිකම. ඉතින් මේ සංකාර ධර්මයන් ගලන එක අඩු වෙන එක මොනතරම් සැපයක්ද ශාන්තියක්ද? ඒ වගේම මෙතනම වාඩි වෙලම භාවනා කළොත් මේ ඇහෙන් දකින රූප නිසා සංකාර ගලන්නෙත් නෑ නේද? කනෙන් අහන ශබ්දේ නිසා සංකාර ගලන්නෙත් නෑ නේද? දිවහරහා සංකාර ගලන්නෙත් නෑ නේද? මොකද භාවනා කරනකොට නොඑක් ආකාරයේ අර සාමාන්‍ය පියවි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන සීමාවේ සංකාරවත් ගලන්නේ. දැන් බලන්න එතකොට තවත් සංකාර ගලන එක අඩුයි. ඒක මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද කියලා මෙන්න මේ විදියට සංකාර පිළිබඳ හැඩතලයේ හරි තේරුම් අරගෙන යන්න උත්සාහ කරන්න පන්සලට ආවනම්. නිකාම්ම වටේට කැරකිලා ඔය එක එක කතාන්දර ගොඩාක් එක්ක හැපි ඉඳලා නිකම්ම හැරිලා ගෙදර යනවට වඩා සංස්කාරයන්ගේ හැඩතලයේ හරි අපිට තේරුම් අරගෙන යන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. එතකොට ඒ බඳු විදියට අපි අපේ පැත්තෙන් මොකද්ද කෙරෙන්න ඕන මම මොනවද දැන් කරන්න ඕන කියලා Tamanගේ හෘද සාක්ෂියෙන් නැවත නැවත ප්‍රශ්න කරන ශ්‍රාවකෙක් වෙන්න. දැන් බලන්න මේ කිසා ගෞතමිය බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා උන්වහන්සේ මතක් කළා මේ හොඳ කරන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දරුවව හොඳ කරන්නම් කියනකොට ඇයට කවදාවත් නැති තරම් මහා ඊවහගිය ප්‍රීතියක් ඇති වුණා. මොකද සාමාන්‍ය මුනිවරු බොරු කියන්නේ නැහැ. දැන් මේ මුනිවරයා කියනවා මාව සුවපත් කරන්නම් කියලා. ඇත්තටම සුවපත් කරන්නම් කියලා කියපු කතාව සම්‍යක් ප්‍රයෝගයක් විදිහට කතා කරන්නත් පුළුවන්. නමුත් ඇත්තට මේක යථාර්ථවාදී. මොකද සුවපත් කරන්නම් කියලා කිව්වේ දරුවා නෙමෙයි අම්මව. එයයි මෙතන බරපතල අර්බුදයට මුහුණ දීලා ඉන්නේ. දරුවා මරණය නම් වූ සංසිද්ධියට මුහුණ දීලා හමාරයි. සුවපත් කළ යුත්තේ මියගිය කෙනෙක් නොව ජීවත් වෙලා ඉන්න කෙනයි. උන්වහන්සේ කිව්වේ සුවපත් කරන්නම් කියලයි. කවුද සුවපත් කරන්නේ කියලා මතු කළේ නැහැ. ඒ වෙලාවේ ඇය අහනවා හොඳයි. ඔබ වහන්සේ මගේ දරුවව සුවපත් කරනවා නම් ඔබ වහන්සේට පුළුවන් නම් මගේ දරුවව සුවපත් කරන්න. ඒ වෙනුවෙන් ස්වාමීනි මම මොනවද කරන්න ඕන? ඔබ වහන්සේ කියන්න මං කරන්න ඕන දේ මං ඒ වෙනුවෙන් කරන්නම්. එතකොට තමයි උන්වහන්සේ කියන්නේ නැගණිය නොමල ගේකින් අබ අරන් එන්න කියලා. ඒක ඉතා ජනප්‍රිය සිද්ධියක් නේ. එතකොට ඇය ගයක් ගානේ යනවා. මිනිස්සුන්ගේ ගෙවල් වලින් අහනවා අබ තියනවාද කියලා. එතකොට මේ හැම ගෙදරකම අබ තිබිලා තියෙනවා. ඒ අබ තිබුණු ගෙවල් වල මිනිස්සු අබ දෙනකොට අහලා තියෙනවා මේ ගෙදර කවුරු හරි කෙනෙක් මැරුණාද? එතකොට ඒ අය කියනවා අනේ ඌ අපේ අම්මා මැරිලා තියෙනවා, තාත්තා මැරිලා තියෙනවා, දුව මැරිලා තියෙනවා, පුතා මැරිලා තියෙනවා, දරුවා මැරිලා තියෙනවා, ඥාතිවරු මැරිලා තියෙනවා කියලා ඒගොල්ලෝ මියගිය අයගේ ලයිස්තු ඉදිරිපත් කරනකොට ඇය හවස් වෙනකන් ඇවිදලා එකක් තේරුම් ගත්තා. එකම එක දෙයක් ඇය තේරුම් ගත්තා. මොකද්ද? මරණය හැමෝටම අතවනලා. මරණය කියන සංසිද්ධියට හැමෝම මුහුණ දීලා. මරණය හැමෝටම අතවනා ඇති බව ඇය තේරුම් ගත්තා. ඇය මේක තේරුම් අරගෙන පින්වත්නි කෙලින්ම හැරිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ කියන එක මට තේරෙනවා. මේ මරණය කියන සංසිද්ධිය හැමෝටම උරුම වෙන ස්වභාවයක්. ඒක අතික්‍රමණය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේ කියන්නේ ඇත්ත. මම මේ දරුවව විසි කරන්නම්. අන්න බලන්න. එයා කැමති වුණා එයාගේ රොඩු ටික විසි කරලා දාන්න. අද ලංකාවේ ඉන්න ගොඩාක් මිනිස්සු කැමති නෑ තමන්ගේ රොඩු විසි කරන්න. දැන් බලන්න එයා කැමති වුණා තමන්ගේ
තියෙන කුණු වෙච්ච ටික තමාගේ අභ්‍යන්තරයේ පැසවෙන දේවල් ටික විසි කරන්න. මම දරුවව විසි කරන්නම්. විසි කළාම කරන්න ඕන දේ ඔබ වහන්සේ කියන්න. පින්වත්නි, තමන්ගේ රොඩු ටික විසි කරපු තැනක තමයි ඊටාම ඉක්මනින් පාරිශුද්ධිය විසුද්ධිය මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන රොඩු ටික තියාගෙනම පිරිසුදු වෙන්න උත්සාහ කරනවා නම් එයාට හිතේ හැටියට පිරිසුදු වෙන්න බෑ. ඔබට වතුර කලයක් පුරවගෙන එන්න, පිරිසුදු වතුර කලයක් පුරවගෙන එන්න කියලා අසූචි කලයක් දුන්නොත් ඔබ පළවෙනියෙන්ම ගිහින් මොකද්ද කරන්න ඕන? ඔබ පළවෙනියෙන්ම ගිහින් කරන්න ඕන දේ තමයි අර අසූචි කලේ අනිත් පැත්තට හරවලා ඒක තියෙන ජරාව ටික අයින් කරන එක. ඒක තමයි ඔබ පළවෙනියෙන් කරන්න ඕන දේ. ඒ ටික ඔක්කොම අනිත් පැත්ත හරවලා මුලින් කලේ පිරිසුදු කරගන්න ඕන. ඊට පස්සේ වතුර පුරවන්න ඕන. ඊට පස්සේ වතුර නැවත කලේ ආයෙ පිරිසුදු කරලා වතුර පුරව ගත්තොත් එයාට ඊටාම කෙටි කාලයක් ඇතුළත, ඊටාම කෙටි කාල සීමාවක් ඇතුළත පිරිසුදු වතුර කලයක් පුරව ගන්න පුළුවන්. එක මිනිස්සෙක් ඉන්නවා ඒ කලේ එහෙම අරන් ගිහින් එතන තියලා ඒ ටැප් එක ඇරලා තියෙනවා. දැන් කලේ තවදුරටත් ජරා ජීර්ණ අසුචි වැනි දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ කලේට ටැප් එක ඇරලා තිබ්බා කියලා, වතුර පයිප් එක ඇරලා තිබ්බා කියලා දැන් පිරිසුදු වෙයිද? පිරිසුදු නොවෙනවාම කියලා අපි තර්කයක් ගොඩනගන්න බෑ. හේතුව තමයි පිරිසුදු වෙයි. පිරිසුදු වෙයි. උතුරලා ගිහින් කවදා හරි පිරිසුදු වෙයි. හැබැයි පින්වත්නි, ඒ පිරිසුදු වීම හරිම උද්වේගකාරීව සිද්ධ වෙන වැඩක් නෙමෙයි. ඊටාම හිමින් මේ පිරිසුදු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි, තමන්ගේ තියෙන රොඩු ටික එහෙම්ම තියාගෙන රාගයේද, ద్వේෂයේද, මෝහයේද, මදමාන, මකුබව, ගුණමකුකම, බද්ධ වෛරය මේවා ඔක්කොම තියාගෙනම පිරිසුදු වෙන්න කියලා හිතනවා නම් ඒක කරගන්න බෑ. ඒක හිතේ හැටියට කරන්න බෑ. අඩුම බුද්ධාන්තර ගණනාවක් යයි යාට පිරිසුදු වෙන්න. දවසක් දෙකක් තුනක් නෙමෙයි. බුද්ධාන්තර ගණනාවක් යයි යාට පිරිසුදු වෙන්න. එයාට එහෙම පිරිසුදු වෙන්න බෑ. එතකොට මේ පාරිශුද්ධිය කියන ස්වභාවය, පිරිසුදු වෙනවා කියන ස්වභාවය තුල ශක්තිමත් වෙන සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන යෝජනාව තමයි ඉස්සෙල්ලා තමා තුල පවතින කෙලෙස් ටික අතහැරලා දාන්න කැමති වෙන්න. දැන් බලන්න මේ කිසాగෞතමී කියනවා මම දරුවා විසි කරන්නම්. විසි කළාම කල යුත්තේ ඔබ වහන්සේ මට කියන්න කියලා. මම කැමතියි මගේ දරුවා විසි. එතකොට දැන් බලන්න එයා විසි කරන්න කැමති වෙනවා. ඊට පස්සේ කල යුතු දේත් අහනවා. අද ඔහේ වැඳගෙන අහගෙන ඉන්නවා. සාදු කියනවා. ඊට පස්සේ හැරිලා ගිහින් වෙනදා වගේ මුයලා පිහලා කාලා බීලා නන්නත්තර විච්ච ජීවිතේ ඒක ඒ විදිහටම ගෙනියනවා. ඊට පස්සේ ගෙනියන ගමන් අපේ අතිනුත් අහනවා ඒ කාලේ නිවන් දැක්කලු බණ අහලා ඇයි දැන් බැරි? ඒ කාලේ මේ බණපද 2යි 3යිලු. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු කැමති වුණා තමා තුළ ස්වයං විවේචනයක් කරගෙන තමාගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් ධර්ම ටික අයින් කරගෙන ධර්මයේ තුලින් නැගී හිටින්න කැමති වුණා. ඒ කැමැත්ත අද ගොඩාක් දෙනෙකුට නැහැ. පින්වත්නි, කුරුල්ලෙක් අහසෙන් ඉගිලිලා ඇවිල්ලා බිමට එනවා කෑම හොයාගෙන. සමහර පක්ෂීන් ඔය පණුව වගේ සත්තු හොයාගෙන බිමට එනවා. එහෙම බිමට ඇවිල්ලා මේ කුරුල්ලා කරන දෙයක් තමයි මේ කුරුල්ලා මේ වටේට ඇවිද කෑම හොයනකොට අර පියාපත්වල දූවිල්ල තැවරෙනවා. පස්න් දූවිලි මණ්ඩ වගේ දේවල් තැවරෙනවා බිම ක්‍රියාත්මක වෙනකොට. එතකොට අර මේ පස් වලින් දූවිලි වලින් මඩ වලින් මේ පියාපත් බර වෙනවා. මඩ වලින් දූවිලි වලින් පස් වලින් මේ පියාපත් ටික බර වුණාට පස්සේ මේ පියාපත් බර වෙච්ච කුරුල්ලට පින්වත්නි හිතේ හැටියට අර කලින් වගේ මිගිලිලා යන්න බෑ. මොකද පියාපත් වල බරක් තියෙනවා. එතකොට ඒ කුරුල්ල කරන්නේ එක තැන පියාපත් ගහලා අර පියාපත් වල තියෙන දූවිල්ල අයින් කර ගන්නවා. අර පියාපත් වල තියෙන බර අයින් කර ගන්නවා. ඒ පියාපත් වල බර අයින් කරගත්තට පස්සේ කුරුල්ලට ආයෙත් සුපුරුදු පරිදි පියඹන්න පුළුවන්.
මේ කෙලෙස් දූවිලි තැවරිලා තියෙන ගමන් ඒ බඳු තැවරිච්ච හිතක් විමුක්තිය කරා පමුණවන්න බෑ. හරි ලස්සන විග්‍රහයක් තියෙනවා වත්තූපම සූත්‍රයේ. වස්ත්‍රයක් උපමා කරගෙන භාගතුන් වහන්සේ දේශනාව කරන්නේ. වත්තූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බොහොම ලස්සන කාරණයක්. පින්වත්නි මේ වස්ත්‍රයක් පඬුපවා ගන්නවා නම් එයා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි වස්ත්‍රය හොඳට පිරිසුදු කරගන්න ඕන. පඬුපවන්න කලින් වස්ත්‍රය හොඳට පිරිසුදු කරගන්න ඕන. වස්ත්‍රය පිරිසුදු කරලා ඒ වස්ත්‍රය හොඳට මේ තෙත සහිතව පිරිසිදු වෙච්ච වස්ත්‍රයක් විදියට බොහොම නැවුම් වස්ත්‍රයක් විදියට තියෙන්න ඕන. ඊට පස්සේ පඬු පෙව්වහම ඒ පඬු පාට හොඳට හිටිනවා. ඒ පඬු පාට කාලයක් පවතිනවා. හැබැයි පින්වත්නි වස්ත්‍රයේ පඬු පොවන්න කලින් පිරිසිදු කරලත් නැත්තම් ඒ වස්ත්‍රයේ නැවුම්භාවයේ නැත්තම් පඬු ගහන්න බැරිද? පුළුවන්. පඬු ගහන්න පුළුවන්. පඬු පොවන්න පුළුවන්. හැබැයි ඒ පඬු පාටත් බැලූ බැලමට හිටි. නමුත් ඒ පඬු පාට පවතින්නේ නැහැ. ඔබ හොඳට දැකලා ඇති ඔය ගෙවල් වල මේ සුදු රෙදි වලට වර්ණකයන් පාවිච්චි කරනවා. නිල් පාටින් යුතු, දම් පාටින් යුතු වර්ණක දියර වර්ග කඩවල් වල ගන්න තියෙනවා. හොදපු නැති කමිසයකට දාලා බලන්න. තනින් තන කැට ගැහෙන විදියට තමයි ඒ වර්ණකයේ හිටින්නේ. ඊටාම පිළිවෙලට ඒ රෙද්දේ පාට හිටින්නේ නැහැ. පිරිසුදු කරොත් තමයි ඒ වර්ණකේ ඊටා පිළිවෙලට හිටින්නේ. අන්න ඒ වගේ පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ පිරිසිදු හිතක් නැති තැනක අර අපිරිසිදු වෙච්ච රොඩු ගොඩවල් එක්කම ධර්මයේ ගලප ගන්නකොට ධර්මයේ හිතට අහන්නේ නැහැ. එතකොට මේ වර්තමානයේ තුල පවතින හිත තුල සම්මා වායාමයක උදව්ව අවශ්‍ය වෙන්නේ යන්නේ ඒකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහටම ධර්මයේ දියුණු කරන්න කියලා කියන්නේ ඒකයි. මොකද සම්මා වායාමයේ විසින් නූපන් වූ අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක නූපද වීම පිණිසත් උපන් අකුසල ධර්මය. ඒ කියන්නේ අකුසලයේ විසින් හිත වනසලා නම් ඒ උපන් අකුසලය මැඩපවත්වමින් තමයි ධර්මයේ තුල සම්මා දිට්ඨිය උපද්දව ගන්න වැඩපිළිවෙල හදන්නේ. ඒ අකුසලේ මැඩපවත්වනවා ඒ හිත තුල. ඒ හිත තුල අකුසලේ මැඩපවතිනකොට ඒ මැඩපැවතිච්ච හිත තුල තමයි පින්වත්නි නිබ්බාන කියන ස්වභාවය මතුවෙන්නේ. නිර්වාණය නම් වූ ස්වභාවය ඒ හිත තුල මතුවෙනවා. එතකොට මේ අකුසලයේ මැඩපැවැත්වීම පිණිස සම්මාදිට අර කුසලයේ පවත්වා ගැනීම පිණිස සම්මා වායාමයෙන් උදව්ව හැදෙනකොට පොදුවේ ඒ පුද්ගලයාව පරිස්සම් කරන තැනකට උදව් කරන්නේ සති සම්පජඤ්ඤේ. සති සම්පජඤ්ඤේ. එතකොට ওই සති සම්පජඤ්ඤේ කියලා කියන්නේ සම්මා සතියෙම නෙමෙයි. පින්වත්නි සති සම්පජඤ්ඤේ සෑම ඉරියව්වක තුලම ධර්මයේ කරා එන ශ්‍රාවකෙක් පවත්වන්න ඕන එකක් පින්වත්නි. ගතේ සිතේ නිසින්නේ ওই විදියට කියාගෙන යන්නේ. මේ සිහිනුවන පවත්වන්න ඕන තැන්. එතකොට යනකොට එනකොට කනකොට බොනකොට ඉඳිනකොට හිඳිනකොට ගතේ සිතේ නිසින්නේ සුත්තේ භාසිතේ මේ කතා කරනකොට මේ හැම චර්යාවක් තුලම පින්වත්නි අපි තුල සති සම්පජඤ්ඤේ පවත්වන්න ඕන. ඒ කියන්නේ තමා තුල සති සම්පජඤ්ඤේ පවත්ව ගන්න ඕන. සිහිනුවන තමන් තුල තියෙන්න ඕන. දැන් අපි තුල සති සම්පජඤ්ඤේ නැහැ. අපි පරිහරණය කරනකොට මේ පරිහරණය කරන දේ පැත්තේ සති සම්පජඤ්ඤේ තියෙන. දැන් උදාහරණයක් විදියට මම මිදුල අතු ගන්නවා කියනකොට මිදුල පැත්තේ තමයි සිහිනුවන තියෙන්නේ. එතකොට මිදුල අතු ගන්න වෙලාවෙත් සති සම්පජඤ්ඤේ තියෙන්න ඕන තමන්ගේ පැත්තේ. මම කඩේට යනවා කියනකොට එයාගේ ඔළුව තියෙන්නේ එයාගේ සිහිය තියෙන්නේ කඩේ. මම ගෙදර යනවා කියනකොට එයාගේ සිහිය තියෙන්නේ ගෙදර. මම අහවල් පුද්ගලයා හම්බෙන්න යනවා කියනකොට ඒ පුද්ගලයා මතයි සිහිය තියාගෙන යන්නේ. එතකොට දැන් බුද්ධ දේශනාව කියන දෙයක් තමයි යනකොට එනකොට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට මේ ලෝකේ කවර ඉරියව්වක් පැවැත්වුවත් පින්වත්නි සිහිනුවන තමන්ගේ පැත්තේ තියාගන්න ඕන. ඒ සිහිනුවන තමන්ගේ පැත්තේ තියාගත්තේ නැති පුද්ගලයෙකුට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. කවදාවත් අවබෝධය කරා යන්න බෑ.
ඕකේ හරි වැදගත් දෙයක් කතා කරනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. එතකොට අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණින් යුතුවම කටයුතු කරනවා. එතකොට නුවණින් යුතුව කටයුතු කරනකොට තේරෙනවා මේ අත්දකින්න ලෝකයේ තුල පවතින සාරය සැබෑ සාරය නොවන බව. ඇස ඉදිරියට එන රූපය තුල සාරයක් පවතිනවා යැයි ඔබේ හෘද සාක්ෂිය කිව්වට අසම්මෝහ සම්පජඤ්ඤේ පවත්වනකොට තේරෙනවා සැබෑවටම මේ ලෝකේ මේ ඇහැ ඉදිරියට එන රූපයේ පවතින සාරය නෑ කියලා තේරෙනවා. මේ ඇස ඉදිරියට එන රූපය තුලත් මා තුලත් හැම වෙලාවකම සත්වයේක් පුද්ගලයෙක් ඇතැයි කියලා හිතාගෙන හිටියට මෙතන සත්වයේක් පුද්ගලයෙක් නැති බව අසම්මෝහ සම්පජඤ්ඤේ පවතින හිතක් දැනගන්නවා. බලන්න කොයිතරම් උදව්වක්ද කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම හේතුඵල දහමින් සැකසී ඇති බවත් හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වී යන බවත් පින්වත්නි තමන්ගෙම හිතට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ හැම ඉරියව්වක් තුලම මම කරනවා මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා වගේ තැනකින් අපි අල්ලගත්තට මේ තුල මම මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන් දෙයක් නැහැ කියලා යාට තේරෙනවා. මම දැන් උදාහරණයක් විදිහට කකුල ඔසවනකොට අතපය ඔසවනකොට පවා හේතුන් නිසා උද්ගත වෙන ඵල ධර්මයන් ක්‍රියාත්මක වෙන විදි ආකාරය දකින්න පුළුවන් පින්වත්නි. ආහාර ටික ගන්නකොට මම තමයි කෑම කන්නේ මමයි කෑම හැදුවේ මමයි කෑම කන්නේ කී හිතුවට පින්වත්නි යාට තේරෙනවා මේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. වායෝ ධාතුව විසින් තමයි ආහාර තල්ලු කරන්නේ කියලා තේරෙනවා. කකුල ඔසවනකොට ඒ තරම් තාම සියුම්ම අසම්මෝහ සම්පජඤ්ඤේ තියාගත්තොත් තමයි අන්න ඉබඳු ශ්‍රාවකෙක් ධර්මය අල්ලන්නේ. කකුල ඔසවනකොට ඔසවන මම තමයි මේ පැත්තේ ඉන්නේ. මමයි කකුල ඔසවන්නේ කියලා මේ අසම්මෝහ සම්පජඤ්ඤේ තුල ඉන්න පුද්ගලයාට පේන්නේ නැහැ. එයාට හැම ඉරියව්වක් තුලම මොහොතක් ගානේ මේ ක්‍රියාත්මක වන සෑම සංඥාවක් තුලම සෑම ක්‍රියාත්මක වීමක් තුලම පේනවා කකුල ඔසවන මම මේ පැත්තේ ඉන්නවා විදියට දකින්නේ නැහැ එයා. වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන නිසායි කකුල එසවෙන්නේ. ඒ කියන්නේ මේ හෙලවෙන චලනය වෙන හැම ක්‍රියාවලියකටම වායෝ ධාතුවේ ඍජු මැදිහත් වීමක් තියෙනවනේ. එතකොට මේ කකුල ඔසවන මම මේ පැත්තේ ඉන්නවා කියලා දකින්නේ සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ තුල ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන කියලා නුවණින් දකින්න පුළුවන්. එතකොට අර මම මගේ කියන ස්වභාවය නොපෙනී යන්න පටන් ගන්නවා. ඒක නොපෙනී යනකොට තමයි පින්වත්නි මේ පුද්ගලයා තුල සෝතාපන්න තත්වයේ සක්කාය දිට්ඨිය දුරු වීම අත්දකින්න ලැබෙන්නේ. ඕකෙම ප්‍රභේදයක් තියෙනවා తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. මේ කියන්නේ මේ හැම දෙයක්ම తాවකාලික ආකාරයි. හැම ඉරියව්වක් තුළම తాවකාලික භාවයන් පවතින්නේ. හැම අත්දැකීමක් තුළම తాවකාලික භාවයන් පවතින්නේ. සියල්ලම తాවකාලිකයි. සියල්ලම සියලු හමුවීම්ද සියලු වෙන්වීම්ද සියලු සුසංයෝගයන්ද සියල්ල තුළ తాවකාලික භාවයක් පවතිනවා කියලා යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් නම් ඒ දැක්ම තුළ පින්වත්නි ඒ පුද්ගලයා හරිය අවබෝධයේ පැත්තට හරියට තල්ලු වෙලා යනවා. ඕකෙම තව පැත්තක් තියෙනවා ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤේ. හැම දෙයක්ම ආගන්තුක වශයෙන් දකිනවා. සියලු දේවල් තුල ආගන්තුක භාවයක් දකිනවා. හමුවන හැම අරමුණක්ම ආගන්තුක වශයෙන් දකිනවා. දැන් අපිට හමුවන හැම අරමුණක්ම ආගන්තුක වශයෙන් දකින්න බැරිකමයි පවතින්නේ. අහන දකින්න දැනෙන හිතෙන ලෝකේ අපිට ආගන්තුක වශයෙන් දකින්න බෑ. ඒකට හේතුව තමයි සති සම්පජඤ්ඤේ නැතිකම. දැන් මේ ලෝකේ ඇතිවෙන සියලු සිද්ධිදාමයේ පිළිබඳ හකුලුවා දැක්වීමේදී ධර්මයේ කියන දෙයක් තමයි ධර්මයේ තුල තියෙනවා මෙන්න මෙහෙම එකක්. ධර්මයේ තුල තියෙනවා පින්වත්නි මේ බුද්ධ දේශනාව පැහැදිලි කරන එක්තරා බොහොම ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ධර්මයට ආවේනික දෙයක් තමයි නිරන්තරයෙන් ඇතිවීම සහ නැතිවීම. එතකොට මේක මේ ඇතිවෙන නැතිවෙන ක්‍රියාවලිය තුළ පුද්ගලයා ප්‍රපංචකරණයක් දක්වා මේ ක්‍රියාවලිය උඩුදුවා ගන්න විදිය මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා. ඊටාම වැදගත් මදුපිණ්ඩික මී පිඬක් වගේ රහයි කියන එකයි මේකේ අදහස. කොහොමද මේක ඇති වෙන්නේ? මේක ඇති වෙන්නේ පින්වත්නි දැන් අපිට මේ ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤේ නැතිකම නිසාම
අපි මේ ලෝකේ ප්‍රපංචකරණයක් දක්වා උඩුදුවන විදිහ මේකේ තියෙනවා. චක්කුංච පටිච්චාවුසෝ රූපේච uppajjati චක්කු විඥානං ඇසද රූපයද ඇසේ විඥානයේද හේතුවෙන් ස්පර්ශය සකස් වෙනවා. පස්සපච්චයා වේදනා ස්පර්ශය නිසා මිනිස්සු විඳිනවා. විඳිනකොට යං වේදේති තං සංජානාති විඳින දේ අඳුන ගන්නවා සංජානනීය කර ගන්නවා. යං සංජානාති තං විතක්කේති සංජානනී වුණාට පස්සේ ඒවා විතර්ක කරනවා. විතක්කේති තම් පපංචේති විතර්කයේ නිසා මිනිසු ප්‍රපංචකරණයකට අහු වෙනවා. ඊට පස්සේ තණ්හාවම පාදක කරගෙන අතීතයටත් අනාගතයටත් මේ තණ්හාමාන දිට්ටි වශයෙන් යා ලෝකේ අල්ල ගන්නවා. එතකොට මේ ඇස කරන හරිය ඔච්චරයි. හැබැයි ඔය ටික සංසාරේ පණවලා දෙනවා. හරි භයානක දෙයක් එහෙමනම්. ඒකයි මේ ඇස කියන්නේ දුකට කියන වචනයක් කියලා ධර්මයේ කියන්නේ. දැන් බලන්න ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම නිසා මේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා විඳිනවා. දැන් උදාහරණයක් විදිහට ඔක ප්‍රායෝගිකවම අපි කතා කරගමු. ඔන්න කවුරු හරි කෙනෙක් දැන් මේ කන පැත්තෙන් ගමුකෝ. කනයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශය. ස්පර්ශ වුණාම විඳිනවා. අපි හිතන්නකෝ දැන් එයාට රේඩියෝ එකක සින්දුවක් ඇහෙනවා කියලා. ඔන්න ශබ්දයක් තියෙනවා. කනත් මේ පැත්තේ තියෙනවා. සෝත විඥානයත් ක්‍රියාත්මකයි. දැන් ඔන්න ඇහෙනවා. අහගෙන ඉන්නවා. එක දිගටම සින්දුව ඇහෙනවා නෙමෙයි ක්ෂණයක් ගානේ ඇති වෙලා ඇහෙනවා නැති වෙනවා. ඇහෙනවා නැති වෙනවා. ඉතින් මේ වේගය වැඩි ගමට එක දිගටම අපිට ඇහෙනවා කියලායි අපි හිතාගෙන ඉන්නේ. ඒක අපේ අවිද්‍යාවට කියන මෝඩ කතාවක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මේ බඳු කතාවක සාරය අපිට පෙන්වලා දෙන්නේ. නැත්නම් අපි දන්නෙත් නෑ මේ ලෝකේ මෙච්චර දියුණු වුණාට අපි දන්නේ නෑ මේවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය අපිට තේරෙන්නේ නෑ. ඒක අහගන්නකොට ඊට පස්සේ ඔන්න බලන්න ඔන්න දැන් ස්පර්ශ වුණා පස්සපච්චය වේදනා. ඊට පස්සේ මේ සින්දුව විඳින්නේ නැද්ද? විඳිනවා. සමහරට යා මේසෙට තට්ටු දානවා, අප්පුඩි ගහනවා, මුමුණනවා. ඉතින් ගොඩාක් දේවල් එයා තුල කායික වාචසික ක්‍රියාවලිනුත් ඒක ප්‍රකට වෙනවා. එතකොට මේ වේදනාව ඇති වුණාන් පස්සේ ඒක හරි වින්දනාත්මක නිසා, ඒ ශබ්දේ හරි වින්දනාත්මක නිසා තමයි ආයේ සින්දුව අහන්නේ. යං වේදේති තං සංජානාති. විඳිනකොට ඒ විඳින ගීතය අඳුන ගන්නවා කන හරහා. හඬ අඳුන ගන්නවා. වචන අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම නිසා ඊට පස්සේ මේ අඳුන ගැනීම නිසා පින්වත්නි සංජානාතිතං විතක්කේති. සංජානනීය පදනම් කරගෙන යා විතර්ක ගොඩනගා ගන්නවා. කවුද මේ ගීතේ කියන්නේ කියලා බලනවා. මේ ගායකයා කියපු අනිත් සින්දු මොනවද කියලා බලනවා. මේ සින්දුව අන්තර්ජාලේ දැන් අද නම් මම කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා බලනවා. සමාජ මාධ්‍යවල මේ සින්දුව හොයලා ගන්න පුළුවන්ද කියලා බලන්න විතර්ක. මේ කනින් අහපු දෙයක් කරන දේ. ඊට පස්සේ මේ ගායකයා මේ සින්දුව කියපු විදිහටම තවත් එක එකන මේක කියලා තියනවද බලනවා. ඔය විදිහට මහා විතර්ක ගොඩක්. ඊට පස්සේ අතීතයටත් ඕක කල්පනා කරන අපරාධය ඕක කලින් ඇහුවනම් මම ආපහුගිය කාලෙත් අපි හිතමුකෝ දැන් මොකක් හරි උත්සවයක් තිබ්බා කියලා. අපරාධය ඕක මටත් කියන්න තිබ්බා එදා ඒ උත්සවයට. ඔන්න අතීතයටත් අනාගතයටත් කල්පනා කමක් නැහැ මම මේක හොඳට පාඩම් කරගන්නවා. හොඳට පාඩම් කරගෙන මමත් මේක හොඳට මේ පුහුණු වෙනවා. මම මේක හොඳට පුහුණු වෙලා මටත් අවස්ථාවක් හම්බුනොත් මම ඉස්සරහට මේ සින්දුව තමයි කියන්නේ. මොකද මේ සින්දුව එච්චරටම ලස්සන බලන අනාගතයටත් එයා ප්‍රපංචකරණයක් දක්වා ගියා. දැන් මේ කනට ඇහුණු ශබ්ද මාත්‍රයක් කරන දෙයක්. ඊට පස්සේ ඕකට අපි කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් ඊට පස්සේ වර්තමානයේ තුලත් ඒ සින්දුව එයා ඊට පස්සේ මුමුණනවා. එයාට ඒ තනුවට කියන්න පුළුවන්ද කියලා බලනවා. ඒ වෙලාවේ ඊට පස්සේ ඒ පද ටික ලියා ගන්නවා. ඒ පද වල ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ හොයා ගන්නවා. මේ වගේ නොයේක් දේවල් කරනවා. ඔන්න ඕකට තමයි කියන්නේ යං වේදේති තං සංජානාති. විඳින දේ අඳුන ගන්නවා. සංජානාති තං විතක්කේති. හිතින් විතර්ක කර ගන්නවා. මම මේ උදාහරණයකට කිව්වේ ඇහිම් මාත්‍රයක් ඔබගේ සංසාරයේ පැනවීමට උදව් කරන විදිහ. ඊට පස්සේ
දැන් ශබ්ද තණ්හාවක් ඔබට තියෙනවා ඒ ගායකයාගේ හඬ ගැන. ඊට පස්සේ ඒ තණ්හාව ඇති වුණාට පස්සේ එයා නැවත ලෝකයට ගිහින් ඒ විදියම සින්දු තියනවාද කියලා බලනවා. එයාත් කියලා බලනවා ඒ විදියට කියන්න පුළුවන්ද කියලා. මේ විදියට සිතින් කයින් වචනින් එයා ඒ වෙනුවෙන් අලුතෙන් කර්මත් කරගන්නවා. අපි හිතන්නේ මෙබඳු ස්වල්ප දෙයක් මිතරම් අනාගතයට භව කර්ම හදලා දෙනවා කියලා. එහෙමනම් අපි පින්වත්නි අද ඉන්නේ භවයේ. අපිට පින්වත්නි භවයෙන් නිදහස් වීමක් කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. අපි භවය තුලයි සැරිසරන්නේ. අපි භවයෙන් නිදහස් නැහැ. ඊළඟට දැන් බලන්න භවයේ දැන් මේ කාරණේ නිසා යං වේදේති සංජානාති තං විතක්කේති තං පපංචේති. විතර්කේ නිසා ප්‍රපංචකරණයක් දක්වා ඒක ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? තණ්හා කරනවා. මාන දිට්ටි හදා ගන්නවා. තණ්හා මාන දිට්ටි හදාගත්තට පස්සේ ශබ්දයේ පදනම් කරගෙන යා ලොකු අවුලක පැටලිලා. මෙන්න මේක තමයි ඇස හරහාද කන හරහාද නාසය දිවකය මනස හරහාද නිරන්තරයෙන් සිද්ධ වෙමින් පවතින්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. එතකොට යම් ශ්‍රාවකයෙකුට මෙතනදී පුළුවන් වුණොත් පින්වත්නි ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියන මේ හැම අත්දැකීමක්ම ආගන්තුක වශයෙන් බලන්න එයා තුල අහන ශබ්දය එයාගේ හිත තුල රැඳිලා රාගය, දේශය, මෝහය ආදී ක්ලේශ ධර්මයන් උපද්දවන්නේ. එතෙන්ට හිත හදන්නේ ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය. අහන, දකින, දැනෙන, හිතෙන දේ පදනම් කරගෙන පින්වත්නි යා තුල මේ නැවත නැවත රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මයන් උපද්දවලා නව කර්ම හදන්නේ. ඒකට උදව් කරනවා ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය. හමුවන හැම අරමුණක්ම ආගන්තුක බවකින් දකිනවා. එතකොට ආගන්තුක බවකින් දකිනකොට ඒක මේ ජීවිතේටත් හරි උදව්වක්. ඒ කියන්නේ ආගන්තුක බවකින් හැම වෙලාවකම දකින්න පුළුවන්. දැන් කෙනෙක් බැන්නාම අපිට ඒ බැනපු දේ නිසාම ඔය දැන් කනයි, ශබ්දයයි, සෝත විඥානයයි ක්‍රියාත්මක වෙනකොට බැනන්නට පස්සේ බැනීම නිසා ස්පර්ශ විනා බණින එක ඇහෙනවා. පස්සපච්චය වේදනා. ඒ නිසා යා හිත දුක්ඛ වේදනාව හට ගන්නවා. වේදනා යං වේදේති සංජානාති. විඳීම නිසා සංජානනය කර ගන්නවා. හඳුන ගන්නවා. මට නේද බැන්නේ මෙන්න මේ වචන කියලා නේද බැන්නේ. ඇයි මට බැන්නේ කිය එයා අඳුන ගන්නවා. මෙන්න මේ කතා කිව්වේ මේ කතා වලට ගැලපෙන්න මට මෙන්න මෙහෙම කිව්වේ මේක මගේ ජීවිතයට සම්බන්ධ නිසා කියලා නොයේක් දේවල් අඳුන ගන්නවා. සංජානාති තං විතක්. ඊට පස්සේ විතර්ක කරනවා. හොඳයි. කොකාට වාරයක් ආවනම් තිත්තයටත් වාරයක් එනවා. මමත් බලා ගන්න. මටත් වාරයක් එයි. මම නම් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. එතකොට දැන් අපි ධර්මයක් තුලින් මතු කරලා කිව්වා කියන්නකෝ අපෝ එයා ඕක ගණන් ගන්න එපා. එයා කරන දෙයක් එයාට තියෙයි. ඔයා ඔය ගැන කැළඹෙන්න එපා. ඔයා කලබල වෙන්න එපා. එතකොට එයා කියනවා නෑ මම බලා ගන්නම් මම යනාපායක යනවා හොඳ පාඩමක් උගන්වනවා. එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඇයි? සති සම්පජඤ්ඤේ නැතිකම. දැන් ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤේ තිබ්බහම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේ ධර්මයන් ඉදිරියේ එන හැම අත්දැකීමක් තුළම ආගන්තුක භාවයයි පවතින්නේ. ආගන්තුක භාවයයි පව. හමුවන හැම අරමුණකම ආගන්තුක භාවයෙන් දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ ආගන්තුක භාවයකින් දකින්න හිත යාට විශාල යහපතක් කරලා දෙනවා. එතකොට ආගන්තුක භාවයකින් දකින්නකොට එයාට පසුගියදා ඇතිවෙච්ච වචන හරඹය මුලින් ඇතිවෙච්ච වචන හුවමාරුව නිසා එයා අද කැළඹෙන්නේ නැහැ. ආයෙත් පහුවෙනිදාට හොඳට hina වෙලා කතා කරන්න පුළුවන්. ඇයි? හැම අත්දැකීමක්ම ආගන්තුකයි. ඇත්තටම hina වෙලා කතා කරනකොට බැන්න මිනිස්සයාගේ ඔළුව නරක් වෙන්නේ. ඊයේ බැන්නාම අද ආයෙ ගිහින් වෙනදටත් වඩා හොඳට hina වෙලා කතා කරනකොට මෙයා බලනවා මේ මම බැන්නා තඹයක්වත් ගණන් අරගෙන නෑ බලන්නකෝ මෙයා හොඳට hina වෙලා කතා කරනවානි කියලා ආයෙ කවදාවත් බනින්න නැති තරමට හිත හදා ගන්නත් පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ සම්පජඤ්ඤය කියන එක සති සම්පජඤ්ඤය කියන එක මහ පුදුම උදව්වක් අදන. මේ පිරිහිච්ච සමාජයකට හරිය උදව්වක්. ඔකි තව පැත්තක් තියෙනවා පින්වත්නි ඒක කියන්න කාලේ නැති වුණත් වචන මාත්‍රයක් හරි කියන එක වටිනවා. මූල පරිඤ්ඤා සම්මෝහ සම්පජඤ්ඤේ. මූල පරිඤ්ඤා සිහිනුවන පවත්වනවා මුල හොයා ගන්න. අන්න හේතුඵල ධම්ම මෙතනට වැදගත්. අරමුණු මූලයේ හොයාගෙන යනවා. මේ ශබ්දය ඇහෙනකොට ඇහෙන වචනයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි මෙහෙම තත්වයක් මතුවුනේ කියලා බලනවා.
බලනකොට එයා උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටික දිහා විතරක් නොව සංසාරයේ දිහාද බලනවා. මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤේ. මුල බලනවා. එතකොට එයාට තේරෙනවා මේ ඔක්කොම සකස් වෙච්ච දේවල්. සංකාර ගොඩක්. හේතුඵල දහමින් ගැට ගැසී ඇති බව යාට තේරෙනවා. හැම දෙයකටම මුලක් තියෙන බව තේරෙනවා. මේ මොහොතේ ඇතිවෙච්ච වින්දනයේ ස්පර්ශය නිසා ඇති වුණේ කියලා මුල පේනවා. මේ මොහොතේ ඇතිවෙච්ච සංඥාව ස්පර්ශය නිසා ඇති වුණේ කියලා මුල පේනවා. මේ මොහොතේ ඇතිවෙච්ච විඥානයේ නාම රූප නිසා ඇති වුණේ කියලා මුල පේනවා. මේ මොහොතේ ඇතිවෙච්ච රූපය ආහාර ප්‍රත්‍යයෙන් ඇති වුණ බව මුල පේනවා. ඒ නිසා පින්වත්නි මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤේ මුල හොයා ගන්නවා. ඒ මුල දකින්න එක හරිම වැදගත් දෙයක්. ඒ මුල දැක්කට පස්සේ පින්වත්නි මේ ලෝකේ කැළඹෙන්න කිසිම නිමිත්තක් නැතුව කැළඹෙන්න ලෝකේ නිමිති නැතුව ඒ පුද්ගලයාට නිවෙන්න පුළුවන්. ඒ නිසා නිවීම කියන එක කාටවත් කරලා දෙන්න බෑ. ඒක තම තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එකක්. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් Tamanට තියෙන්න ඕන. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල Taman ශක්තිමත් වෙන්න ඕන. ඒ ශක්තිමත් භාවය තමා විසින් හදා ගන්න ඕන. ඒකමයි අපි කියන්නේ අත්ත දීපා විහරත කියලා. තමාව දූපතක් කරගන්න කියලා. ඒ නිසා තමාව පිහිට කරගෙන මේ කෙලෙස් සහිත ගෝර සංසාර ගමනින් නිදහස් වීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වයේ මීරිගම කොස්සැට දෙනියේ පදිංචි AR චන්ද්‍රා පද්මිනී මහත්මියත් ඥානසේන පාලටුව මහත්මයා කියන දෙපළ විසින් දායකත්වයේ දරලා තියෙනවා. ඒ දෙපළට අපි නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුව සහනයේ සැලසේවා, ලෝකාර්ථ සංසිද්ධියේ සැලසේවා, ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණසම මේ උතුම් කුසලානිසංසයන් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා චන්ද්‍රා පද්මිනී මහත්මියටත් ඥානසේන පාලටුව මහත්මයා කියන දෙපළට අපි අනුමෝදන් ආශිර්වාද එකතු කරනවා. අරමුණ විදියට මීරිගම කොස්සට දෙනියේ බිසු පරලෝ සපත් GR අබිලින් නෝනා මෑණියන්ටත් AR විලියම් අප්පුහාමි පියාණන්ටත් GR මේරි නෝනා ලොකු අම්මාටත් තිස්ස මහරාමේ දෙඹරවැව විසු පරලෝ සපත් GH නෝනහාමි මෑණියන්ටත් ඇන්ඩ්‍රු පාලටුව පියාණන්ටත් ඉන්ද්‍රරත්න ඥාති පුතණුවන්ටත් කඳාන රිලවුල්ල විසු BK ස්ටැන්ලි රොද්රිගු මහත්මයා සහ නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. චන්ද්‍රා පද්මිනී මහත්මියගේ නමින් මියගිය ඥාතීන්ටත් ඥානසේන පාලටුව මහත්මයාගේ නමින් මියගිය ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමට උනන්දු වුණු ධර්ම දානය සඳහා කැප වුණු මේ වෙනුවෙන් ධර්ම දානය සිද්ධ කරපු සියලුම දෙනාට මේ කුසල් බලවත් වේවා. සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසේවා. නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් විශේෂයෙන්ම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන මාලිගාවිල අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලුම පින්නතුන්ටත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවැගේම සියලු රටදෑ වෙනුවෙන් කැපවන රණවිරුවන්ටත් සුවවිරුවන්ටත් පවතින අයහපත් තත්ත්වයෙන් පීඩා විඳින කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් සුවපත් භාවයේ සැලසේවා කියලා යැත්තු ඉතා සත්පුරුෂව අදිෂ්ඨාන කරලා තියෙනවා. දායකත්වයේ දරූ දෙපළ ඇතුළුව ජයාන්, චතුරිකා, දමිත, අයේෂා, බාසුර, මදුරිකා යන දූ දරුවන්ටත් විනුදී, විනුලි, තෙදස්, ඉසලි, චිනුකී කියන වෙනුකී කියන මුණුබුරු මිනිබිරියන්ටත් චන්ද්‍රා පාලටුව සහෝදරියටත් මේ උතුම් කුසල් නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය දිගාසිරි පිණිසත් වහවහ ධර්මාවබෝධයේ පිණිසත් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දිදුල කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයත් එවැගේම අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින
පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයේ සහිතව ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.